සුබදෑසනක් යහපත් දවසක් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වලටයි අපි අවධානය යොමු කරන්නේ. නීති රීති ලිහිල් වුණත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත්. මේ වෙද්දී ප්‍රභේද අතින් ගත්තහම ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් පවතිනවා ලෝකය පුරාම. ලෝකෙම දැඩි නීති රීතිය සඳහා ක්‍රියාත්මක කරමින් පවතිනවා. ආසන්නතම සිදුවීම් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාව මේ වෙද්දී ලොක්ඩවුන් එකකට යන තරමට ඔවුන්ගේ සංකීර්ණ තැනකට පැමිණ තිබෙනවා නව ප්‍රභේදය පිළිබඳ. ඒත් එක්කම මේ වෙද්දී ඉන්දියාව තුළ යලිත් ප්‍රභේදයක් හමු වෙනවා. මේ ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තවත් දිගුවක් විදිහට කතා කරනවා. ඒ නිසා ඉන්දියාව තුන්වන රැල්ලකට ඔක්තෝබර් මාසයේ පමණ වන විටදී ගමන් කරાવી. පෙර තිබුණාට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් ආසාදිතින් වාර්තා වේවි කියන දේ තමයි ලෝකයේ පුරෝකථනය බවට පත් වෙලා ඉන්නේ. අපිත් මෙහෙම හිටියට අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතින් හමු වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජය ඇතුළත පැතිරීම කොයිතරම්ද කියන දේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අපව දැනුවත් කරાવી. කොහොම වුණත් හැමතැනම රෝගය තියෙනවා කියන බලාපොරොත්තුවෙන් අපි ජීවත් වුණා නම් තමයි මේ දවස්වල හොඳම තීරණය බවට පත් වෙන්නේ. මොකද දෛනිකව 40ක් 50ක් මැරෙනකොට 2000 ඉක්මෝ ආසාදිතින් වාර්තා වෙනකොට තත්ත්වයේ බරපතල බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඔබට ඔබේ ගෙදරට ඔබේ දරුවන්ගේ ජීවිත ගැන හිතලා වෙන අනිකුත් ලොකු කතා අවශ්‍ය නැහැ. ඒ කියන පදනමෙන් පරිස්සම් වීම තමයි වැදගත්ම කාරණේ. අද දවසේ ලිහිල්භාවය ලැබුණත් ඉන්න තැනක කතා කරන තැනක කන බොන තැනක හැම වෙලේම හිතාගත යුතු දේ තමයි ජීවිතයත් මරණයත් එක්ක ගෙවන සටනක අපි ඉන්නේ. අපි යමු අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වලට. ඊයේ දවසේදී ජනාධිපති සමාව හිමිවීමට අදාළ වුණු කාරණය තමයි අද හැම පත්තරයකම ප්‍රධාන කාරණය බවට පත් වෙලා තිබෙන්නේ. අපි යනවා ජාතික පුවත්පත්වල සඳහන් වුණු කාරණාවලට. දිවයින ප්‍රධාන සිරස්තලය LTTA දහස්යක් ඇතුළු 93ක් නිදහස්. දුමින්දට ජනපති සමාව. දිවයින ප්‍රධාන සිරස්තලයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමි වෙනවා. සියලු දෙනාගේම PCR බලයි දින 14ක් නිරෝධායනයේ දුමින්ද වසර 4ක් සහ මාස 9ක් සිරගතව සිටියා කියලා දිවයින වාර්තා කරනවා. හේමන්ත රන්දුනු, සමන් ගමගේ, AJ අබේනායක, චමින්ද සිල්වා, පර්සිකුර්නේරු, UK අබේරත්නගේ වාර්තාවන් අප පුටා ගන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ මරණ දඬුවම නියම වී වසර 4කුත් මාස 9ක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීය. අපි අතුල් පිටුවට යමු. ඒ අනුව පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් ලබා දුන් පොදු සමාව යටතේ තමයි දුමින්ද සිල්වා සහ LTT 16 දෙනෙකු ඇතුළු 93 දෙනෙකු නිදහස් කර ගැනීමට බන්ධනාගාර පාලන අධිකාරිය ඊයේ කටයුතු කළේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි විශේෂ බලතල අනුව තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙය සහ අනෙකුත් 93 දෙනාට රැඳවියන්ට මේ ආකාර නිදහස හිමි වෙන්නේ. ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණේ. ඊට සම්බන්ධ තවත් පුද්ගලෙක් ඒ වන විට අතුරුදන් වෙලා හිටියා. ಭಾರತ ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගත සිටින පිරිස අතරින් චමින්ද රවි, ජයනාත් නොහොත්, දෙමටගොඩ චමින්දට සහ සරත් බණ්ඩාර යන අයට ජනාධිපති සමාව හම්බ වෙන්නේ නැහැ. ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් අතර ප්‍රබල LTT ත්‍රස්තවාදීන් 16 දෙනෙකු සහ සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වුණු රැඳවියන් 77 දෙනෙකු සිටින බව බන්ධනාගාර පාලන අධිකාරිය කියනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විඳින්මින් සිටි නිදහස ලැබූ LTT ත්‍රස්තවාදීන් 15 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේද එක් අයෙකු යාපනයේ බන්ධනාගාරයේද රඳවා සිටියා. මේ අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විදි සහ සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින්මින් සිටි සිරකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ රැඳී සිටියා. ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කළ පුනරුත්ථාපන වැඩසටහන්වලදී සක්‍රියව සම්බන්ධ වෙමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටිය අය බව තමයි බන්ධනාගාරයේ පැත්තෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේ නිදහස ලැබූ සියලු දෙනාම PCR පරීක්ෂණ වලට යටත් කරනවා. ඉන්පස්සේ දින 14ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යටත් කරනවා. මේ බව තුෂාර උපුල්දේනී මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා. මීට අමතරව ඊයේ දවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඒ මහතාගේ පියා විසින් පැලවත්තේ පිහිටි නිවසකට රැගෙන ගියා කියලායි වාර්තා කරන්නේ. එහිදී දින 14ක කාලයක් ඔහු ස්වයං නිරෝධායනයට යටත් වෙනවා. පළාත් පාලන මැතිවරණයේ පැවති ඉක්ුත් 2011 වර්ෂයේ ඔක්තෝබර් 8 වෙනිදා ඔබට මතක ඇති කොළොන්නාවේදී සිදුවීම. එහි ඇති වුණු ගැටුමකදී තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු එහිදී ඝාතනයට ලක් වෙනවා. මේ ගැටුමේදී බරපතල තුවාල ලබන ආර් දුමින්ද සිල්වා මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරාගෙන පසු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ ප්‍රහාරයට ලක්ව තුවාල
ලබා සිටි ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට ගිහිල්ලා හිටිය දුමින්ද සිල්වා මහත්මයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරා. ಭಾರತ ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ නඩුව විභාග කෙරුණා. ඒ අනුව 2016 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා මේකට තීන්දුව ලබා දෙනවා. මේ නඩු තීන්දුව ලබා දුන්නේ බෙදුණු නඩු තීන්දුවක් විදිහට. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා වූ හිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කළ යුතු බවයි. මොකද බෙදුණු තීන්දුවක් මෙතනදී ආවේ. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සෙසු සමාජිකයන් වුණු පද්මිනියස් රණවක ඒ වගේම MKDස් මොරායස් යන විනිසුරුවරුන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ ಭಾರತ ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර නඩුවේ විත්තිකරුවන් සිටි දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 5 දෙනාට මරණ දඬුවම ලබා දෙන්නට ඕන කියලා. මේ අතීතයේ කතාව අපි කියන්නේ. ඉන්පසු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ දෙදෙනෙකු සභාපතිවරයාගේ තීන්දුවට විරුද්ධ වුණු නිසා දෙකට එකක් ලෙස බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත් කරන අතර දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනාට ඒ අනුව මරණ දඬුවම නියම කරනවා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දාලා ක්‍රියාවලියෙන් පස්සේ. එතනින් පස්සේ මේ තීන්දුව ලබා දීමට පෙර විත්ති පාර්ශ්වයේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ බෙදුණු තීන්දුවක් මත තම සේවාදායකයා වැරදිකරුවෙකු වී සිටින බව තමයි. ඉන් පස්සේ තම සේවාදායකයා මෙම සිද්ධියේදී බරපතල තුවාල සිදු වූ බවත් විශේෂයෙන්ම මොලේ ආබාධයකින් පෙළෙන බවත් මහාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමක් කළා. එතනින් පස්සේ මේ නඩුව විභාග කිරීමේදී බාහිර බලපෑම් දැඩිව එල්ල වුණු බවද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරන වෙලාවේදී අධිකරණයේදී සඳහන් කළා. මේ අනුව මහාධිකරණය මගින් තමන්ට ලබා දුන් මරණීය දණ්ඩනය අහෝසි කරන්න කියලා දුමින්ද සිල්වා මහතා ඇතුළු පාර්ශවය යනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ අනුව මේ විත්තිකරුවන් සිව් දෙනා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා. එතනින් පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පංචපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ නඩුව විභාග කිරීම යලි ආරම්භ වුණා. ඒ අනුව එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ಭಾರತ ලක්ෂණ මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා අතරින් තිදෙනෙකුට මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨ අධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉකුත් 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා නියෝග කරනවා. ඒ අනුව තමයි වර්ෂ 4කට ආසන්න කාලයක් දුමින්ද සිල්වා මහතා මේ ආකාරයෙන් සිරගතව රැඳී සිටින්නේ. ඒ අනුව තමයි ඊයේ දවසේදී ජනාධිපතිතුමන්ගේ අභිමතය පරිදි පොදු සමාව යටතේ නිදහස් වෙන්නේ. මේත් එක්කම බැඳුණු කාරණා තවත් පුවත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අවුරුදු 5ක් සිරගතව සිටි දුමින්ද නිදහස් තවත් 93කට ජනපති පොදු සමාව කියලා වාර්තා කරනවා. දුමින්ද සිල්වා මහතා ඊයේ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියාගෙන් පසු ඡායාරූපයක්ද සහිතව තමයි මව්බිම පුවත්පත මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. දුමින්ද නිදහස් යන උද්ෘතය යටතේ මව්බිම ප්‍රධාන සිරස්තලය අද වාර්තා කර තිබෙනවා. එතනින් පසු අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. දුමින්ද ගෙදර යනුවෙන් ප්‍රධාන සිරස්තලයේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ජනාධිපති සමාව හිමි වෙයි. ಭಾರತ ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ උදේ නිදහස් කරනු ලැබිය. පොසොන් පොහොය දිනේ නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ ඊයේ නිදහස් කරනු ලැබුව අතර දුමින්ද සිල්වා මහතා අද ඒ අතරින් කෙනෙකි කියලා අද ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඉන්පසු අපි ද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවටයි අවධානය යොමු කරන්නේ. ද අයිලන්ඩ් ප්‍රධාන සිරස්තලය දුමින්ද 16 LTT cadres among 93 released by President BSL writes to President seeks explanation. මේ ලබා දුන්නු තීන්දුව හා සම්බන්ධයෙන් මේ වන විටදී නීතිඥ සංගමය යම් ආකාරයේ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා. අපි මේක දෙපැත්තෙම හැම පැත්තකින්ම වාර්තා වන ප්‍රවෘත්ති අද ජාතික පුවත්පත්වල සඳහන්ව තිබෙනවා. යනුවයි ද අයිලන්ඩ් වාර්තාවට අපි අවධානය යොමු කරන්නේ. Former Colombo District UPF MP Duminda Silva and 16 LTT cadres detained under the Prevention of the Terrorism Act were given the presidential pardon yesterday to make Poson Full Moon Poy Day. ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා සිටි පිරිසට සහ දුමින්ද සිල්වා මහතාට ඊයේ දවසේදී ජනාධිපති පොදු සමාව හිමි වෙනවා. ඒක ඔබ දන්න පොදු කාරණේ. There were among 93 persons released yesterday 93 දෙනෙකු යනවා නිදහස් වෙනවා. Duminda Silva and 12 others were assumed to 17 charges including the murder of the MP Maratha Lakshan Premachandra and 4 others on October 8, 2011. A special 3-member panel of High Court judges acquitted 7 suspected and sentenced 5 including former MP Silva to death on September 8, 2016.
2016. මහාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දෙමින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී සහ මහාධිකරණයේදී මේ කියන මහාධිකරණයේදී බෙදුණු තීන්දුවක් විදිහටත් ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේදීත් මෙයා කාර්ය මරණ දඬුවම තහවුරු කර තිබෙන්නේ. ඒත් එක්කම the president of the court however disagreed with the judgment. Subsequently it transpired in a tapped conversation for the former MP Ranjan Ramanayaka, now in prison for contempt of the Supreme Court, had discussed with one of the judges in the case. මේ සිදුවීමේදී ඔබට මතක ඇති පද්මිනියස් රණවක කියන විනිසුරුවරේ ඒ තමයි අර බෙදුණු තීන්දුව දුන්නු තිදෙනාගෙන් එක් අයෙකු සමග රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාදයක් එළියට එනවා. ඒ නිසා මෙහිදී යම් ආකාරයකින් අනිසි බලපෑමක් සිදු කළාද කියන කාරණය පිළිබඳ පුළුල් කතිකාවක් සමාජය තුළ ඇති වෙනවා. මේ තුනෙන් දෙකක් විදිහට බෙදුණු තීන්දුවක් ලැබුණු පළමු මහාධිකරණයේදී ක්‍රියාත්මක වුණු නඩුව සම්බන්ධයෙන්. ඒ නිසා ඒ කතිකාවත් එතරදී පැමිණෙනවා. ඒත් එක්කම 3 others sentenced to the death appeal to the Supreme Court to declare the manner in which they were sentenced was unlawful. The Supreme Court on 11th October 2018 reject the appeal. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට මීට අදාළ පෙත්සම යොමු කළාගෙන් පස්සේ ඒක ප්‍රතික්ෂේප කරමින් යලිත් මරණ දඬුවම තහවුරු කර ලබා දෙනවා. ඒත් එක්කම ෆීල්ඩ් මාස්ටර් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වුණු තීන්දුව පිළිබඳවත් මෙහිදී කතා කරනවා. ඒ අනුව මෙය ලබා දීමේදී මෙම තීන්දුව ලබා දීමේදී පොදු සම්ප්‍රදාය බවට පත්විය යුත්තේ අදාළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ජනාධිපතිවරයා කැඳවිය යුතුය. එම වාර්තාව කැඳ වූවාද කියන කාරණය පිළිබඳ නීතිඥ සංගමය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. ඊයේ ඔවුන් ලිපියක් යොමු කර තිබුණා. මේ ලිපිය හරහා තමයි ඔවුන් පළ කරන්නේ මේ සම්බන්ධයෙන් කුමක්ද මේ සාධාරණීකරණය කොහොමද මේක දුන්නේ කියන කාරණය පිළිබඳ. අද දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ එය. ඒත් එක්කම මව්බිම පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. මේ අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වෙච්ච කාරණයම තමයි එහිදී සඳහන්ව තිබෙන්නේ දුමින්දට සමාව දුන් පදනම නීතිඥ සංගමය ප්‍රශ්න කරයි කියලයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් දැනට ජාත්‍යන්තර වශයෙන් උත් කතා බහකට ලක් වෙලා තිබෙනවා. මොකද ඊයේ දවසේදී ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ට්‍රිප්ලට්ස් මහත්මිය නිවේදනයක් නිකුත් කරනවා. ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන තබාගෙන සිටි සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිය පිළිබඳ යම් විරෝධයකට මතුවෙනවා කියන කාරණය ඇමරිකා එක්සත් ජනපදය තානාපතිවරියගේ ට්විටර් සටහනක සඳහන් කර තිබුණා. ඒ වගේම ඊයේ දවසේදී මානව හිමිකම් කවුන්සිලය විසින් යම් ආකාරයක සටහනක් තබා තිබුණා. ඒත් එක්කම දැන් නීතිඥ සංගමය යම් ආකාරයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. මේ ආකාරයෙන් මේ තීන්දුවත් එක්ක විවිධ පැතිවලින් ප්‍රශ්න කිරීම සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේ ලබා දිය හැකි කියන කාරණය එක්පසකින් කියවෙනවා. මේ මව්බිම් පුවත්පතේ වාර්තාව අපි කතා කළේ. ඒත් එක්කම අද මේ සම්බන්ධයෙන් තවදුරටත් වාර්තාව අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පත ඒ තමයි මෙතනදී අගතියට පත් පාර්ශවය බවට පත් වුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සහ ඇගේ මව වුණු සුමනා ප්‍රේමචන්ද්‍ර ඒ කියන්නේ ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ. ඔවුන්ගේ පැත්තෙන් කියවෙන කාරණේ මොකක්ද කියන දේත් වාර්තා කර තිබෙනවාද ලංකාදීප පුවත්පතේ. ඒ අනුව හිරුණිකාගේ ප්‍රකාශය රටේ නීතිය හැල්ලු කිරීමක් යනුවෙන් ඇගේ සටහන අද දවසේදී වාර්තා කර තිබෙනවා. මොකද ඊයේ දවසේදී අය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් වාර්තා කර තිබුණා. දුමින්ද සිල්වාට ජනපති සමාව දීම රටේ නීතිය හැල්ලු කිරීමක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබා දීමට රටේ පවතින නීතිය හැල්ලුවට ලක් කිරීමක් බව ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙනවා. තබා අදහන බුදුදහම අනුව තමා දුමින්ද සිල්වා මහතාට සමාව දී අවසන් බවත් එසේ වුවත් රටේ පවත්නා නීතිය නොකඩව ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීම බව ඇය තමන්ගේ ලිපිය හරහා අවධාරණය කරනවා. හොඳයි අපි අවධානය යොමු කරමින් සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුලින් නැගුණු කාරණා පිළිබඳ ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියගේ ප්‍රකාශය තමයි අපි උපුටා ගනිමින් සිටියේ. ඇයි ලිපියක් යොමු කරා ජනාධිපතිතුමන්ට එහි කොටසක් තවත් වාර්තා කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණයේ විනිසුරුවරුන් 7 දෙනෙකු ලබා දුන් තීන්දුව කුණු කූඩයට විසිකර දැමීමෙන් අවසන් තීරණය ගන්න ඔබතුමා නම් රටේ නීතිය කුමකටදයි ජනාධිපතිවරයාගෙන් ඇය ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. එක් රටක් එක් නීතියක් තේමාව යටතේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා වැරදිකරුවන් නිදහස් කිරීම පිළිබඳ ඇගේ විවේචනය මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා. මේවා හැම පුවත්පතකම වාර්තා වෙන කාරණා. හැම පැත්තකින්ම මේ වාර්තා වෙන කාරණා වලට අපි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මතය ඒ විදිහට තමයි පුවත්පත්වල අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඇය ඊයේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර තිබුණා. ඒත් එක්කම මේ වන විට මේ පිළිබඳ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඩේලි මිරර් පුවත්පතේත් අද මේ සම්බන්ධයෙන් වාර්තාවක් තිබෙනවා. ඒටත් අපි අවධානය යොමු කරමු. ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන්
එක්සත් ජාතික පක්ෂයත් යම් ආකාරයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. UNP questions President on decision to pardon Duminda Silva. The particular case is the great public interest and the such as President much explained to the citizen. මේ සම්බන්ධයෙන් මහජන විශ්වාසය පිළිබඳ යම් ආකාරයකින් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන් විසින් මේ සම්බන්ධ වුණු තීන්දුව පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුයි කියන කාරණය තමයි එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියවෙන්නේ. ඒ වගේම සමගි ජන බලවේගයේ පැත්තෙනුත් ඊයේ දවසේදී ලිපියක් නිකුත් කර තිබුණා. ඒ ලිපිය තුලිනුත් මතු කරේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියන කාරණය. ඉතින් මේ සම්බන්ධයෙන් අපි බලමු රජයේ පාර්ශවයෙන් කුමන පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදු වේවිද කියන කාරණය. මේ තමයි සම්පූර්ණ වාර්තාව. මේ පිළිබඳ පක්ෂව හෝ වේවා විපක්ෂව හෝ වේවා විවේචනාත්මකව හෝ වේවා විරුද්ධව හෝ වේවා හැම පැත්තකින්ම දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට අදාළ වුණු ක්‍රියාවලිය පිළිබඳ පළවුණු අදහස් තමයි ජාතික පුවත්පත් වලින් අපි කතා කළේ. එතනින් පස්සේ අපි යන්නේ ඊයේ දවසේදී තවත් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ මහත්මයා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීම ඊයේ දවසේදී සිදු වුණා. ඒ අනුව එයත් එක්ක දිගුවක් විදිහට වාර්තා වෙන තවත් කාරණයක් තමයි මේක සමාජ මාධ්‍ය තුළ යම් ආකාරයෙන් වාර්තා වෙලා තිබුණා. විවිධ දේවල් එකතු වෙලා කොහොමුණත් ලංකාදීප වාර්තාව බැසිල් 6 වෙනිදා පාර්ලිමේන්තුවට අංජුල මහීක වීරරත්නගේ වාර්තාව ලංකාදීප පුවත්පතෙන් අප උපුටා ගන්නේ. ඇමරිකාවේ සිට යලි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව අද ලංකාදීප පුවත්පත කියනවා. අපි අතුල් පිටුවට යමු. ඒ අනුව ඇමරිකාවේ සංචාරයකට ගිහිල්ලා හිටපු බැසිල් රාජපක්ෂ මහත්තයා ඊයේ උදේ තමයි දිවෙනට එන්නේ. බැසිල් රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මියත් පැමිණෙනවා. ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් තමයි EK 650 ගුවන් යානයෙන් තමයි උදෑසන 8:30ට කටුනායක ගුවන් තොටුපළට පැමිණීම සිද්ධ වෙන්නේ. කොහොම වුණත් 6 වෙනිදා එතුමා පාර්ලිමේන්තුවට එනවා කියන කතාව දැන් සමාජ මාධ්‍ය ඇතුලේ වාර්තා වෙලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණාගෙන් පස්සේ එතුමන් එදිනම පස්වරුවේ මුදල් සහ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට. එතකොට කවුද මෙතනදී ඉල්ලා අස් වෙන්නේ? මේ කියන ප්‍රශ්නේ එනවා. මාසයකට අධික කාලයක් ඇමරිකාවේ ගත කරපු බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ උදේ තමයි ලංකාවට ආවේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්මයා ආවගෙන් පස්සේ තෙල් මිල සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ආවා. මොකද අපි දුටුවා පසුපෙර මන්ත්‍රීවරුන් කරපු ප්‍රකාශය. බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියනම් මේ දේ වෙන්නේ නැහැ කියන කාරණේ. එයාත් අද පුවත්පතේ වාර්තා කරනවා වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5-7 අතර ගණනකිනුත් ඩීසල් රුපියල් 3-5 අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි වාර්තා වෙනවා. ඔහු 2010-2015 රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා විදිහට කටයුතු කළා. ඉතින් මේ ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබෙන්නේ මේක විශ්වසනීයව තහවුරු කර නැහැ. නමුත් ඔවුන් වාර්තා කරනවා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක වාර්තාව අපි උපුටා ගන්නේ. ලංකාදීප පුවත්පත වාර්තා කරන ආකාරයට 6 වෙනිදා පාර්ලිමේන්තුව එනවා. එදිනම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඒ වගේම තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් කතිකාව එතනදී සිදු වුණු ඇතයි වාර්තා වෙනවා. ඒත් එක්ක ඊයේ දවසේදී සමාජ මාධ්‍ය ඇතුළෙන් වාර්තා වෙලා තිබුණා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා හෝ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා හෝ මේ වනි ඒ වගේම නැත්නම් සාගර කාර්යවස මහත්තයා හෝ මේ වගේ නම් කිහිපයක් සඳහන් වෙලා තිබුණා. මේ කවුරු හරි කෙනෙක් ඉල්ලා ආසුවේ. ඒ අනුව තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන්නේ කියලා වාර්තා කර තිබුණා. දිවයින පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ වාර්තාවෙන් සඳහන් කර තිබෙන්නේ ඇමරිකාගේ බැසිල් යලියේ දැන් නිරෝධායන කටයුත්තට යොමු වෙලා තියෙන අනුර බාලසූරිය සහ ගුවන්තොටුපළ TKG කපිල මහතාගේ වාර්තාව ඇමරිකාවේ පෞද්ගලික සංචාරක සඳහා පිටත් ගොස් සිටි පත්මන් රජ්‍ය ආර්ථික පුනර්ජීවන කමිටුවේ ප්‍රධානියා මේ වෙද්දී නිරෝධායනයේ ඉන්නවා ඇමරිකාගේ බැසිල් යලියේ කියලා අද දිවයින පුවත්පතත් වාර්තා කර තිබෙනවා. එතනින් පසු අපි අවධානය යොමු කරන්නේ අද දවසේ තවත් සුවිශේෂී සිදුවීමක් නියමිතයි. ඊයේ සිටම දැනුම් දුන්නා සියලු මාධ්‍ය ආයතන හරහා ප්‍රචාරය කිරීමට නියමිතයි. ජනපති අද ජාතිය අමතයි. දිවයින වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරයි. එය අද රාත්‍රී 8:30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය වෙයි කියලා අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. දැන් අපි යමු වසංගත තත්ත්වය පිළිබඳ කෙරෙන වාර්තා කිරීම වලට. අද දවසේදී පුවත්පත් කිහිපයක මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පත, ඒ වගේම මව්බිම පුවත්පත, ද මෝර්නිං පුවත්පත සහ දිනමින පුවත්පතේ වාර්තා වලට තමයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. සංචලන සීමා ලිහිල් වෙනවා. ලිහිල් වුණත් නීති රීති අදාළයි. මේ නීති රීති වලට අනුව ගෙදරින් එළියට යන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා කියලා තියෙනවා. පොදු ප්‍රවාහන භාවිතයේදී කොහොමද පළාත් අතර සංචලන සීමා කොහොමද පනවලා තිබෙන්නේ? රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වගකීමක් තිබෙනවා තමන්ගේ ආයතනයට ගෙන්වා ගන්නට ඕන ප්‍රමාණය තීරණය කරන්න. පෞද්ගලික
පාලික ආයතනවලත් එහෙමයි. ඒ නිසා මේ සියලුම ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව තමයි කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අද දවසේදී Daily Mirror පුවත්පතේ වාර්තාව people's behavior will determine further tightening of restrictions. ඉදිරියේදී සීමාවන් දැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව කරන්නට සිදුවන්නේ ජනතාවගේ හැසිරීම මතයි. All should act with the sense of the responsibility and strictly adhering to the guidelines. හැමෝම වගකීමක් සහිත ක්‍රියාත්මක වෙන්නට ඕනේ පනවා ඇති නීති රීතිවලට මාර්ගෝපදේශයන්ට අනුකූලව. People had taken the health practices for granted when restrictions were lifted. සීමාවන් ඉවත් කළත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනිවාර්යෙන් ගමන් කළ යුතුයි. While saying the people's behavior during the last 3 days was not satisfactory. ගෙවුණු දින 3ක කාල සීමාව ඇතුළතදී ජනතාවගේ හැසිරීම කිසිසේත්ම සතුටු වෙන්නට බෑ. මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය. ඒ නිසා ඉදිරියේදී තවදුරටත් ලිහිල් කරනවාද දැඩි කරනවාද යන්න තීන්දුව ගන්නට සිද්ධ වෙන්නේ ජනතාවගේ හැසිරීම මත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය අද Daily Mirror පුවත්පතෙන් අප උපුටා ගන්නවා. ඒත් එකම මවබිම පුවත්පතේ වාර්තාවට අපි යනවා. මේ සංචලන සීමා ලිහිල් වෙන්නේ ලෙඩේ අඩු වෙලා නම් නෙමෙයි. ඒක බොහොම හොඳින් තේරුම් ගත යුතු කාරණය. ඔක්සිජන් වල ඉන්න රෝගීන් ප්‍රමාණය එහෙමමයි. ඊයේත් ගර්භණී මාතාවක් ඇන්ටිජන් පරීක්ෂණයෙන් පොසිටිව් වෙලා රෝහල්ගත වුණාගෙන් පස්සේ දරු ප්‍රසූතිය කරනවා. දරුවත් මිය යනවා. ඒ වගේම ඇය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසු වුණේ කියලා වාර්තා කරනවා. සුළු පටුවට නම් ගන්නට කිසිසේත්ම සැනසිලිදායක හුස්මක් හෙලන්න කිසිම පරිසරයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අනිසි බය කිරීමක් නෙමෙයි, බය විය යුතුයි. මොකද දවසකට 40ක් 50ක් මැරෙනවා කියන දේ අපි හීනෙන්වත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි අපේ රටේ වසංගතය ඇවිල්ලා. ඒ නිසා මේක කවුරු හරි කෙනෙක් කියනවා නෑ සරලයි මේක අවුලක් නෑ මෙහෙමයි කියලා. නෑ එහෙම නෙමෙයි. මේ වෙද්දි 40ක් 50ක් දවසකට මැරෙනවා. එහෙම තැනක අපි ඉන්නේ. මව්බිම වාර්තාව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවක් නැහැ. සුරාසල් දිගටම වහන්න GMO කියන කතාව අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව මව්බිම වාර්තාවට අවධානය යොමු කරමු. කොරෝනා වැළඳී ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් මෙතෙක් දක්නට නැතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේදී සුරාසැල් විවෘත කර තැබීම ඊට බරපතල බාධාවක් පවතින බැවින් එම වසංගත තත්ත්වය පාලනය කරන තුරු ඒවා වසා තැබීමට පියවර ගන්නයි තම සංගමයේ රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සංගමේ ලේකම් වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු සඳහන් කරා. මධ්‍යසාර ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක් නොවන බැවින් සුරාසැල් තාවකාලිකව වසා තැබීමට රජයේ පියවර ගැනීම අවශ්‍යතාව වෛද්‍යවරයා මතු කර තිබෙනවා. එය වාර්තා කර තිබෙන්නේ අද දවසේදී මව්බිම පුවත්පතේත් එක්කම කොරෝනා පාලනයට තීන්දුව తీරන ගැනීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉදිරි සංචලන සීමා පැනවීම ඇතුළු මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීම සිදු වෙනවා. ඒ වගේම මෙහිදී කොරෝනා පාලනය සම්බන්ධයෙන් ඒ වගේම ඊට අදාළ වුණු වැඩපිළිවෙල පිළිබඳ අලුතින් වෙනස් කිරීම් කරන්න තියෙනවා නම් ඒ දේවල් පිළිබඳ විශේෂයෙන් ඊයේ දවසේදී සඳහන් කර තිබුණා. ඒත් එක්කම අද දවසේදී අපි උපුටා ගන්නවා අද මෝර්නිං පුවත්පතේ වාර්තාවටත් මේ එන්නත් කරණය අඩුවීමක් වුණාද මේ වාර්තා කරන්නේ ද මෝර්නිං පුවත්පත. daily vaccination drop from 137,000 to 22,000. 1,37,000 සිට 22,000 දක්වා එන්නත් කරන ක්‍රමවේදය අඩු වුණාද. According to the data of the Ministry of Health Epidemiology Unit, which is responsible for rolling out the COVID-19 vaccine, there has been a sharp decline in the number of COVID-19 vaccine administered during 12 days period from 12 to 23rd June. ජූනි 12 වෙනිදා සිට 23 වෙනිදා දක්වා කාල සීමාව තුළදී වසංගත විද්‍යා ඒකකයේ දත්ත වාර්තාවලට අනුකූලව එන්නත්කරණය කිරීමේ යම් ආකාරයෙන් අඩුවීමක් සිදු වුණාද කියන දේ පිළිබඳ ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ දත්ත වාර්තාවලට අනුකූලව 1,37,067ක් පැවතින එන්නත්කරණය ජූනි 23 වෙනිදා වන විට 22,055ක් දක්වා අඩු වුණේ කොහොමද කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීමක් කරගන්නට හැකියාවක් ලැබේවි. ඒ අනුව එන්නත්කරණය යම් අඩුවීමක් වුණාද කියන ප්‍රශ්න කිරීම තමයි ද මෝර්නිං පුවත්පත අද දවසේ සිදු කර තිබෙන්නේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ වාර්තාව වසංගතය මැදත් අලුත් පත්වීම් සඳහා මසකට කෝටි 1,980ක වැටුප් දීමනා ගෙවනවා. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් කියවෙන කාරණය. ශිරාන් ප්‍රාණසිංහගේ වාර්තාව කොරෝනා වසංගතය සමග රටේ ආර්ථික කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී තිබුණත් රාජ්‍ය සේවයට අලුතින් බදවා ගනු ලැබූ උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට මාස්පතා රුපියල් කෝටි 1,980කට අධික මුදලක් වැය කරමින් වැටුප් දීමනා ගෙවමින් සිටිනවා කියලාත් වාර්තා කරද්දී තවදුරටත් මේ එන්නත්කරණය ගැනත් විශේෂයෙන්ම සඳහනක් තිබෙනවා. ඒ තමයි කොවිඩ් මර්ධන එන්නත් 33,67,220ක් මේ වෙද්දී ලබා දී අවසන් කියන ප්‍රවෘත්තියත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊට අමතරව තමයි අපි උපුටා ගත්තේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. එහි තමයි වාර්තා කර තිබෙන්නේ මේ වසංගතය කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. දවසකට PCR වලට පිරිවැය, ඒ වගේම දවසකට රෝහල්ගත වෙලා ඉන්න පිරිසට දරන්න වෙලා පිරිවැය, සෞඛ්‍ය සේවය අධික මහන්සියක් සිදු වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම එකතු වුණාම රජයට වෙනදට වැඩිය කෝටි ගාණක් දවසකට දරන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර තමයි අලුත්
පත්වීම් සඳහා මාසයකට කෝටි 1380ක වැටුප් දීමනා ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වසංගතය සම්බන්ධයෙන් අපේ රටේ ආර්ථිකයට එල්ල වුණු පහරට සෞඛ්‍ය අංශයට මේ කරන්න වෙන අනිසි පිරිවැය, ඒ කියන්නේ ජීවිත බේරා ගැනීම සඳහා මේ වසංගතය නිසා දැවැන්ත එකක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපි එතනින් පසු අවධානය යොමු කරනවා මව්බිම පුවත්පතේ වාර්තාවට. මව්බිම වාර්තාවේ තියෙන අමුතු කතාවක්. ඒ තමයි තායිලන්ත තානාපති කාර්යාලයේ සතු කෝටි 50ක් වටිනා ඉඩමට හොර ඔප්පු හැදූ නීතිඥයා දැලේ කියලා අද වාර්තා කරනවා ප්‍රධාන කාරණයක් විදිහටම මව්බිම පුවත්පත. ඒ අනුව මව්බිම වාර්තාවේ අපි උපුටා ගන්නවා කොළඹ කුරුඳුවත්තසි WW කන්නංගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් පර්චස් 20ක් වටිනා ඉඩමක් විකිණීමට ව්‍යාජ ඔප්පුවක් සැකසූ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නවා. තායිලන්ත තානාපති කාර්යාලයට අයත් මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 50ක් පමණ වන බව කියති. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත රහස් පොලිසිය විධිමත් පරීක්ෂණයක් පැවැත්වූ අතර එම විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝනි බලපත්‍රයක් මත මෙම ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම පුද්ගලයෙකුට විකුණා ඇති බවයි. අදාළ නීතිඥවරයා මේ වෙද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෝටි 50ක් වටිනා ඉඩමට ඉතින් මේවා ඉතින් කොහොම කතා කරන්නද කියලා හිතෙනවා. මොකද හොරොප්පු හදන්නේ නීතිඥවරයා. ඒක තමයි ඉතින් රටේ නීතිය වෙනුවෙන් කතා කරන්න ඉන්න අය. නීතිඥවරයා මේ වෙද්දී අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. අද මව්බිම් පුවත්පතේ වාර්තාව අපි පුටා ගන්න. ඒත් එක්කම මේ කියන වංචනික ක්‍රියාව පිළිබඳ ඔබ හොඳින් දැනුවත් වෙන්න. මොකද මීට කලින් මේ සිදුවීම නිසා අතිශය පීඩාවට පත්වුණු බොහෝ දෙනෙක් පොලිසියට පැමිණිලි කරලා තිබුණා. ඒ තමයි ඔබට ව්‍යාජ ලෙස WhatsApp වලින් හෝ SMS මාර්ගයෙන් හෝ Facebook කරහා හෝ පණිවිඩ එන්නට පුළුවන්. ඔබ යම් ආකාරයෙන් ලොතරැයි ජයග්‍රහණයක් කර තිබෙනවා. ඔබ යම් ආකාරයෙන් ත්‍යාගයකට හිමිකම් කියනවා. මෙවැනි ආකාරයේ වැරදි ප්‍රචාර. මේ ප්‍රවෘත්ති අපි ගෙනෙන්නේම යලිත් වතාවක් මේ තත්ත්වය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි උපුටා ගන්නේ මේ ප්‍රවෘත්තිය මෝර්නිං පුවත්පතේ වාර්තාව උපුටා ගන්නේ Nigerian scammers back at it. මේ වෙද්දී ඒ නයිජීරියානු ජාතිකයන්ගේ වංචනික ක්‍රියාවලිය යලිත් සිදු වෙමින් පවතිනවා. ජනතාවගෙන් ඉල්ලනවා පොලිසිය ඉතාමත් වැදගත්ව කටයුතු කරන්න කියන කාරණේ. වෙලාව බලමු, වෙලාව බලලා කතා කරමු. SLT Mobitel Home Broadband Online Learning සහ Working Data දීමනා SLT Mobitel. ඒ අනුව මේ නයිජීරියානු ජාතිකයන් කිහිප දෙනෙකු මේ ආකාරයේ වංචනික ක්‍රියාවක නියැලීලා තිබුණේ. Certain Nigerian nationals currently residing in Sri Lanka have resumed their organized criminal activities online. The police says request to public stay vigilant. පොලිසිය කියන්නේ ඔබට බොහොම අවධානයෙන් සිටින්න යලිත් වතාවක් මේ ක්‍රමවේදයේදී අත් වෙනවා. ඒ අනුව the investigation team received many complaints relating to online scam which involves electronic mail or WhatsApp message or SMS being text sent to the members, the public asking them to accept some amount of money. ඔබට යම් මුදලක් හිමි වෙලා තිබෙනවා කියන කාරණය දැනුම් දීලා WhatsApp වලින් හෝ වේවා කෙටි පණිවිඩයක් විදියට හෝ වේවා ඊමේල් එකක් විදියට හෝ වේවා ඔබට යම් පණිවිඩයක් එන්න පුළුවන්. මේ තොරතුරුත් එක්ක the money was given to me as a compensation by the United Nations here in Afghanistan because as a major of the army lead some operations eradicate terrorists in illegal drugs dealing that sponsored Al-Qaeda and Jamaat al-Tawhid Afghanistan during this operation. We succeed in sending group away from the relevant city. Additionally, a lot of money was recovered from the assignment. So the UN called my group to show appreciation of the job well done. ඔබේ අම්මාකාරයකින් මේ කටයුත්තක් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් සහිත ක්‍රියාවලියක් තුළින් මේ අෆ්ගනිස්තානයේ සිදුවන ක්‍රියාවලියක් පිළිබඳ දැනුවත් කිරීමක් කරලා ඒ ඔස්සේ අම්මාකාරයේ මුදල් ප්‍රමාණයක් තියෙනවා. මේ මුදල් ප්‍රමාණය ඔබටත් හිමි වෙලා තිබෙනවා. මේ ආකාරයේ දැනුම් දීමක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. My own portion is $1.5 million. Now that you are very close to me, I want to move this money to the diplomatic community. ඒ අනුව ඔබට මේක මම රාජතාන්ත්‍රික විදිහට මේ මුදල් ඔබට එවනවා කියන පණිවිඩයත් එක්ක තමයි මේ කතාව පටන් ගන්න. ඉන් පස්සේ ඔබේ සියලු දත්ත වාර්තාත් අරගෙන ඔබගේ මුදල් ටික කොල්ල කන්න කරන ක්‍රියාවලියක්. ඒ නිසා මෙවැනි ආකාරයේ නිර්නාමික පණිවිඩ එනවා නම් ඔබ ඉතාමත්ම අවධානයෙන් සිටින්න, මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න පොලිසියට. මේවට කිසි ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමකට යන්නට එපා කියන දේ තමයි මේ දැනුම් දෙන්නේ පොලිසිය පැත්තෙන්. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයක් විදිහටම මේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නට. මොකද ජාත්‍යන්තර තුලත් කතාවට බක් වෙනවා. Daily News ප්‍රධාන සිරස්තලය major review of PTA to suit growing needs to committee to recommend revisions, security concerns to be addressed, prominence for fundamental rights. මූලික අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කරන්න, ආරක්ෂිත අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම මේ වෙද්දී කමිටු දෙකක් මේ සම්බන්ධයෙන් වුණු යම් ආකාරයේ වෙනස් වීම් වලට යනවා නම් පත් කර තිබෙනවා. ඒ අනුව අලි සබ්රි අමාත්‍යතුමන් ප්‍රකාශ කර ඇති ආකාරයට government will review the Prevention Terrorism Act to cope with the political and technological development. මේ වෙද්දී සිදුවන දේශපාලනික පරිවර්තනයන්, තාක්ෂණික පරිවර්තනයන් පාදක කරගනිමින් මේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නට සූදානම් කියලා අද Daily News පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත්
වාර්තා කර තිබෙනවා. අපි අවසාන වශයෙන් අද සාකච්ඡාවට යන්නට මත්තෙන් කාටුන් කිහිපයකටත් අවධානය යොමු කරමු. ඒ අනුව දිවයින පුවත්පතේ කාටුනේටයි අවධානය යොමු කරන්නේ. මේ පද හතර ඇතුලේ ගැබ් වෙලා තියෙන කතාව බොහොම දැනෙන කතාවක්. ඒ නිසා ඕකයි තත්ත්වය අප පුටා ගන්නවා දිවයින කාටුනේ. රනිල් මන්ත්‍රී අසුනේ දිවුරුම් තිව්වා උදම් හඩින් සමහරු කිරිබත් ඉව්වා ටිකක් වෙලාවක් බලමින් සිටිමෙව්වා සජිත් කෝපහිතකින් හොදටම රැව්වා. අද ඕකයි තත්ත්වය කාටුනේ එතන කියවෙද්දී මව්බිම පුවත්පතටත් අපි යනවා මව්බිම පුවත්පතේ දවසේ පද හතරෙන් මොකද්ද කියන්නේ කියලා බලන්න. ඒ අනුව බලදරෙන්ට වැළඳෙන විට ඩීල් ලෙඩේ මිලදී ගෙනලු ඔක්කොම වී මෝල් නඩේ නවතාලන්න බැරි හින්දා මෝල් වැඩේ බන්දුල අරින්නට යයි රට හාල් කඩේ. දැන් ට්‍රික්ටෝන් ලක්ෂයක් හාල් රටින් ගෙන්වීම සම්බන්ධ ක්‍රියාවලියටයි අවධානය යොමු වෙමින් පවතින්නේ. ඉතින් දේශීය වශයෙන් අපිට ඇයි මේක සපුර ගන්නට බැරි මේ මෝල් මාෆියාව වළක්ව ගන්නට බැරිද? හැම ආණ්ඩුවක්ම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවත් ඒ සම්බන්ධයෙන් මේ විදිහටම තමයි තියෙන්නේ. අවසාන වශයෙන් අද ලංකාදීප කතුවැකිය අප පුටා ගන්නවා. ඒ තමයි රට ඇරියාම අපි දැක්ක පෝලිං වර්ග දෙකක්. එකක් තමයි බාර් එකේ තිබ්බ පෝලිම, අනිත් පෝලිම තමයි උගස් මධ්‍යස්ථානයේ ඉස්සරහා තිබුණු පෝලිම. අපි ඉන්නේ කොයිතරම් ඛේදවාචකයකද කියන දේ අමුතුවෙන් කිව යුතු නැහැ. Tamanගේ කනකර ටික විකුණලා එදිනෙදා ආහාර අවශ්‍යතාව සපුර ගන්න තැනට ජනතාව පත්වීම කොයිතරම්නම් කනගාටුදායකද. බැංකු උකස් පෝලිම හෙළි කරන යථාර්ථය. සංචරණ සීමා මාසයකට පමණ පසුගිය සඳුදා ලිහිල් කෙරිණි. ඒ අවස්ථාවේදීම සීමා පැනවීම බහරව සිටින බලධාරීන් සීමා ලිහිල් කිරීමේදී ජනතාවගේ හැසිරීම් කවර ආකාරයකින් ගනු ඇතිදැයි සෙවිල්ලෙන් සිටි බව සැකයක් නැත. බලාපොරොත්තු වූ පරිදිම නගර කරා ජනතාව ඇදී එත්ම වෙළඳසැල් ජනයාගෙන් පිරී ගියේය. අපේක්ෂිත පරිදිම සුරාසල් ඉදිරිපිට ඇදී ගිය දිගු පෝලින් දක්නට ලැබිනි. එහෙත් දිවයින පුරා උගස් මධ්‍යස්ථාන අසල දක්නට ලැබුණු දිගු පෝලිම බලාපොරොත්තු වූවක් නොවීය. සංචරණ සීමා විදින රටේ එදිනෙදා ආදායමෙන් ජීවත් වන ජනතාවට ඇති කරන පීඩනයේ තරම කොයිතරම්දැයි අමුතුවෙන් කිව යුතු නැත. රජයේ සේවකයාට නම් පඩිය මාසෙ අන්තිමට account එකට වැටෙනවා. පෞද්ගලික අංශයේත් එහෙමයි. යම් ආකාරයෙන් අඩුවීමක් හෝ වෙලා රජයේ සේවකයාට නම් එහෙම වෙන්නේ නැහැ. පෞද්ගලික අංශය නම් යම් ආකාරයෙන් කැපිලි කැඩලි වෙලා පඩිය අතට එයි. හැබැයි එදිනෙදා දවසේ වියදම කරගන්න අය කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා තමන්ගේ අතේ පායේ තියෙන දේවල් විකුණගෙන එදා වේල හම්බ කරගන්න කන්නට ඕන්ට සිද්ධ වෙලා තියෙනවා. අදත් මේ තත්ත්වය අපිට දකින්නට ලැබෙවි. උකස් කඩ ඉස්සරහා ඕනෑ තරම් පෝලිං හැදිලා තියෙවි. මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි උදෑසන 7ට සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා විශේෂ කතා බහකට යන්නට. කෙටි විරාමයකින් පසු අපි යලිත් ඒ කතා බහට එකතු වෙනවා.